ආයිබෝවන් නංගියේ මල්ලියේ ඔයාලා අද මේ සම්බන්ධ වෙලා ඉන්නේ අපොසු උසස් පෙළ තාක්ෂණ වේදයේ විෂය ධාරාව අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගම විසින් සංවිධානය කරන ලබන සරසවි දියවර විභාග අත්වල වැඩසටහන සමග ඒ හරහා අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ කෘෂි විද්‍යාවට අදාළ 4 වෙනි ප්‍රශ්න පත්‍රය. එෙහිදී අප ශාක ප්‍රචාරණය, තිරසාර කෘෂි කර්මාන්තය, කෘෂි කර්මාන්තයේදී ඇතිවන සෞඛ්‍ය ගැටලු නිරාකරණය, කෘෂි කර්මාන්තයේදී මුහුණ පාන අභියෝග හා කෘෂි ආර්ථික විද්‍යාව කොටස යන කොටස් පාඩම් වලට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වෙන විටත් ඔයාලා ළඟ ප්‍රශ්න පත්‍රය නැත්නම් පහළ ඇති ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ටෙලිග්‍රෑම් ගෲප් එකට අදාළ ලින්ක් එක හරහා එය ලබා ගන්න. ඉතින් නංගියේ මල්ලි අපි සරසවි දියවර වැඩසටහන හරහා අපි මේ වෙන විටත් කෘෂි විද්‍යාව යන විෂයට සඳහා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුමාන ප්‍රශ්න පත්‍ර රැසක් සාකච්ඡා කරා. ඒ වගේම බ්ලොග් එක හරහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර විචාරණ සමග ඔයාලට ලබා දුන්නා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ වැඩසටහන කෘෂි විද්‍යාවට අදාළ අන්තිම ප්‍රශ්න පත්‍රය තමයි අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්. අපි හිතනවා සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ අධ්‍යයන අනුකමිටුව විසින් සංවිධානය කරලා තියෙන මේ කරපු වැඩසටහන හරහා මෙවර තාක්ෂණ වේදයේ විෂය ධාරාවට යටතේ විභාගයට මුහුණ දෙන ඔයාලට ලොකු රුකුලක් ලැබෙන්නේ නැති කියලා. තව තවත් වැඩසටහන් සාර්ථකත්වය පෙන්වුම් කරමින් දිනක් ගත වෙද්දිම හදවත් දහසක් අපි එක්ක එකතු වුණා. ඉතින් මේ වෙද්දි ලොකු පිරිසක් අපි එක්ක එකතු වෙලා තියෙනවා. අපි ඉල්ලනවා ඔයාලගේ යාළුවන්ටත් මේ ගැන දැනුවත් කරලා මේන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා. ඒ වගේම මතක් කරන්න ඕන සරසවි දියවර වැඩසටහන පිළිබඳ ඔයාලගේ අදහස් හා යෝජනා පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දක්වලා තියෙන Google ෆෝරම් එක හරහා ලබා දෙන්න කියලා. ඉතින් සබරගමු විශ්වවිද්‍යාලයේ අපි ඔයාලා හැමෝටම මේ උසස් පෙළ විභාගයේ හොඳින් මුහුණ දීලා සරසවි සිහිනය සැබෑ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි අපි කෙරෙහි විශ්වාසය තබමින් රැඳී සිටියට හැමෝටම. ඉතින් නංගියේ මල්ලි අපි අද 4 වෙනි පේපරේ සාකච්ඡා කරනවා. පළවෙනි ප්‍රශ්න විදියට මම සාකච්ඡා කරන් තියෙන්නේ බොහෝ බීජවල සුප්‍රතාවය බිඳ දැමීමට දමිය හැක්කේ. අපි මුලින් බලමු බීජ සුප්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. බීජ සුප්‍රතාවය කියන්නේ බීජ සජීවී බීජයකට පරිවහනයට අවශ්‍ය තෙතමන, උෂ්ණත්වය, ඔක්සිජන් වැනි සාධක ලබා දුන්නද ජීවයෙන් යුතු බීජ පරිවහනය නොවීම. ඒවත් පැල නොවීම ලෙස. අපි බලමු සුප්‍රතාවය ඉවත් කරන ක්‍රම මොනවද කියලා. පළවෙනියටම බීජාවරණය ඉවත් කිරීම හෝ කැපීම. උදාහරණ ලෙස කරවිල අඹ භාවිතා කරනවා. බීජාවරණය සීරීම. දඹල, සියඹලා වැනි බීජාවරණ සීරීමෙන් බීජ සුප්‍රතාවය බිඳ දැමිය හැකියි. බීජාවරණය පිළිස්සීම. උදාහරණය විදියට තේක්ක, ලුණු මිදෙල්ල වැනි බීජ පිළිස්සීමෙන් බීජ සුප්‍රතාවය බිඳ දැමිය හැකියි. බොහොමයක් බීජ ජලයේ ගිල්වීම මගින් තමයි බීජ සුප්‍රතාවය බිඳ දමන්නේ. දඹල, බඩ ඉරිඟු, බණ්ඩක්ක වී එතකොට මේ බොහෝ බීජවල සුප්‍රතාවය බිඳ දැමීමේ ලේසිම ක්‍රමය තමයි තෙතමනයට නිරාවරණය කිරීම. ඒක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. මේක 2015 A level පේපරේ තමයි අහලා තිබුණේ MCQ එකක් විදියට. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. සංරක්ෂණ ගොවිතැන පාරිසරික හිතකාමී වගක්‍රමයක් ලෙස සැලකේ. සංරක්ෂණ ගොවිතැනේදී වල් පාලනය හොඳින්ම සිදු කළ හැක්කේ කියලා අහලා තියෙන ප්‍රශ්නේ. පළවෙනිටම දීලා තියෙනවා. පළවෙනිටම අපි බලමු සංරක්ෂණ ගොවිතැන කියන්නේ මොකක්ද කියලා. සංරක්ෂණ ගොවිතැන කියන්නේ භූමියක පස ජලය, ජෛව විවිධත්වය, පසේ සරු බව ආරක්ෂා කරගනිමින් යන්ත්‍ර සූත්‍ර, පලිබෝධනාශක, පොහොර ආදිය යෙදවුම් අවම ලෙස භාවිතා කරමින් පරිසරය ආරක්ෂා වන ලෙස භෝග වගා කිරීම. එහිදී අපිට බලන්න පුළුවන් භෝග මාරුව සහ අතුරු භෝග වගාව මගින්. දීලා දෙන උත්තරය දෙවනි පිළිතුරු විදිහට ජල ජීවි වගාව සහ මිශ්‍ර භෝග වගාව මගින්. තුන්වෙනි පිළිතුරු විදිහට දීලා තියෙන ඒක භෝග වගාව සහ පුරන්නීමට ඉඩ හැරීම මගින්. හතරවෙනි පිළිතුරු දීලා තියෙන භෝග වගාව සහ වල්නාශක භාවිතා කිරීම මගින්.
පස්වෙනි පිළිතුර දී තිබෙන වල්නාශක භාවිතා කිරීම සහ මිශ්‍ර භෝග වගාව මගින්. මේකේ උත්තරයේ විදිහට වල්නාශක අවම ලෙස භාවිතා කරමින් මිශ්‍ර භෝග වගාව තමයි පිළිතුර විදිහට ගන්න පුළුවන්. මේක 2015 A level paper එකේ තමයි අහලා තිබුණේ. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. බීජ අපිබවම ප්‍රරෝහණයේදී වාසියක් වනුයේ. එම්මගින් ශාකයට උස වැඩි වීමට අවස්ථාවක් ලැබේ. ඉක්මනින් පුෂ්පීකරණය සිදුවීමට අවස්ථාවක් ලැබේ. ඉක්මනින් ප්‍රභා සංශ්ලේෂණය ආරම්භීමට අවස්ථාවක් ලැබේ. මුල් කාලයේදී ශාකය උලා කෑම ලක්වීමෙන් ආරක්ෂා වීමට අවස්ථාවක් ලැබේ. පස්වෙනි පිළිතුරු විදිහට දී දෙනවා පාංශු ජනන රෝගවලින් ආරක්ෂා වීමට ශාකයේ අවස්ථාව ලැබේ. අපි බලමු බීජ පෙරෝහණය කියන්නේ මොකක්ද කියලා මුලින්ම. සජීවී බීජයක් පෙරෝහණයට අවශ්‍ය සාධක ලබා දුන් පසු පැලයක් බවට පත්වීමේ හැකියාව තමයි බීජ පෙරෝහණය කියන්නේ. ඒක ආකාර දෙකකට සිදු වෙනවා. අපිබවම පෙරෝහණයයි අදෝබවම පෙරෝහණයයි. අපිට මේ ප්‍රශ්නෙන් අහලා තියෙන අපිබවම පෙරෝහණය. අපිබවම පෙරෝහණය කියන්නේ මොකක්ද කියලා බලමු. මෙහිදී සිදුවන්නේ බීජයේ බීජ අංකුරය වර්ධනය වීමත් සමග බීජ දරය ශීඝ්‍රයෙන් වර්ධනය වී කොක්කක් මෙන් නැවි පොළවෙන් මතු පිටට පැමිණීම. ඒ විදිහට තමයි අපිබවම පෙරෝහණය සිදු වෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්න මොකක්ද කියලා. පස්වෙනි ප්‍රශ්නය. සිය ආරක්ෂිත ගෘහ තුළ එළවලු වගා කරන ගොවියෙකු ඔහුගේ නිෂ්පාදනය වැඩි කර ගන්නා ලදී. මෙහිදී අනිවාර්යයෙන්ම අඩුවන පිරිවැය කාණ්ඩය වනු. අපි මුලින් බලමු පිරිවැය කියන්නේ මොකක්ද කියලා. පිරිවැය යනු ලාභයක් අපේක්ෂාවෙන් සිදු කරන්නා වූ මුදල් යෙදවීම පිරිවැය ලෙස හඳුන්වනවා. අපි බලමු පිළිතුරු. ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය කියන්නේ අප විසින් සිදු කරන්නා වූ නිෂ්පාදනයේ ප්‍රමාණය වැඩි කිරීමක් සඳහා යෙදිය යුතු අතිරික්ත පිරිවැය ආන්තික පිරිවැය කියලා කියනවා. සාමාන්‍ය මුළු පිරිවැය කියන්නේ එක් නිෂ්පාදන ඒකකයක් සඳහා අප විසින් වැය කරනු ලබන මුළු පිරිවැය. ඊට සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන්නේ මොකක්ද කියලා බලමු. එක් නිෂ්පාදනයක් සඳහා ස්ථාවර වියදම් වන පිරිවැය සාමාන්‍ය පිරිවැය කියලා කියනවා. පස්වෙනි ප්‍රශ්නේ පිළිතුරු විදිය දීලා තියෙන්නේ සාමාන්‍ය පිරිවැය. අපි බලමු ඊළඟ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන්නේ මොකක්ද කියලා. අප විසින් නිෂ්පාදනය කරන ඒකකයක් සඳහා යන සාමාන්‍ය පිරිවැය විචල්්‍ය පිරිවැය. ඊට පස්සේ දීලා සමස්ත ස්ථාවර පිරිවැය. සමස්ත ස්ථාවර පිරිවැය යම්කිසි භාණ්ඩ තොගයක් නිෂ්පාදනයට යන වියදම හෙවත් පිරිවැය සමස්ත ස්ථාවර පිරිවැය වේ. අපිට මේ පිළිතුරු විදිහට සාමාන්‍ය ස්ථාවර පිරිවැය. මෙහිදී නිමෙවුම් ඒකක සංඛ්‍යාව වැඩි වීමත් සමග එක් ඒකකයක් සඳහා දරනු ලබන පිරිවැය අඩු වේ. ප්‍රශ්න දියේදී නිෂ්පාදනය වැඩි කරන ලදී. මෙහිදී අනිවාර්යයෙන්ම අඩුවන පිරිවැය කාණ්ඩය වෙනවා. ඒක නිසා පිළිතුරු සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියලා ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නට. මුල් ඇද්දවීම සඳහා බහුලව යොදා ගන්නා ක්‍රමයක් වන්නේ. අපි බලමු මුල් ඇද්දවීම කියන්නේ මොකක්ද කියලා. මුල් ඇද්දවීම කියන්නේ මල්ලේ ශාකය වර්ධනය වන කොටස් මගින් නව ශාකයක් ලබා ගැනීම. උත්තර විදිහට දෙව කප්පාදු. කප්පාදු සිදුවන්නේ කප්පාදු මගින් සිදු කරන්නේ ශාකය කොටස් ඉවත් කිරීම. ඒක නිසා මුල් ඇද්දවීම සඳහා යොදා ගන්නා කප්පාදුව. දෙවන පිළිතුරු විදිහට පොතුවල ගැසීම. මෙයත් මුල් ඇද්දවීම සඳහා යොදා ගන්න ක්‍රමයක් තමයි අතු බැඳීමේ අණු කොටසක් තමයි පොතුවල ගැසීම කියන්නේ. ඒක නිසා බලමු අපි තුන්වෙනි පිළිතුර ත්‍රිකිලි බද්ධය. මේකෙදි මුල් ඇද්දවීම සිදු කරන්නේ බද්ධ කිරීමක් තමයි අනුජය ග්‍රාහකයට සම්බන්ධ කිරීමක් තමයි සිදු කරන්නේ. මුල් ඇද්දවීම සිදු කරන්නේ අංකුර බද්ධෙදිත් එහෙමයි. අතු බැඳීමේ කොටස් ආකාර කිහිපයක් තියෙනවා. සරල අතු බැඳීම, අග්‍රස්ත අතු බැඳීම, සංයුක්ත අතු බැඳීම, අඛණ්ඩ අතු බැඳීම, ගොඩලි අතු බැඳීම. ඒ විදිහට අපිට පේනවා මුල් ඇද්දවීම සඳහා බහුලව යොදා ගන්න ක්‍රමයක් තමයි අතු බැඳීම කියලා කියන්නේ.
මේක 2016 එලෙවල් පේපරේ අහපු බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ අහපු ප්‍රශ්නයක්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. හේන් ගොවිතැන. හේන් ගොවිතැන කියලා කියන්නම්ගේ මල්ලි වියලි කලාපයේ වනාන්තර ආශ්‍රයව සිදු කරන ලංකාවේ පැරණිම ගොවිතැන් ක්‍රමයක්. මේක සල ගොවිතැන කියලාත් හඳුන්වනවා. වර්ෂා ජලය පදනම් කරගෙන තමයි වැඩි වශයෙන්ම මේ වගා කිරීම කරන්නේ. මෙහිදී කැලෑව එලිපෙහෙලි කරලා මුම් බඩේරිඟු වැටකලු පුරක්කම් මෙනේරිය අමු වැනි රනිල කුලයේ ශාක තමයි වැඩිපුරම වගා කරන්නේ. මිශ්‍ර භෝග වගාවට උදාහරණයක් ලෙස සැලකිය හැකියි. මේක මිශ්‍ර භෝග වගාවට උදාහරණයක් වෙන හේන් ගොවිතැන තියෙනවා. ඒකට උත්තරේ තමයි මිශ්‍ර භෝගවට උදාහරණයක් ලෙස සැලකිය හැකියි කියන එක තමයි 7 වෙනි ප්‍රශ්නේ හේන් ගොවිතැන කියලා කියන්නේ. ඊළඟට යන් අපි 8 වෙනි ප්‍රශ්නෙට ව්‍යාපාර පරිසරයේ අභ්‍යන්තර සාධකයට උදාහරණයක් වනුයි. මුලින් අපි බලමු ව්‍යාපාර පරිසරයක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර පරිසරයක් කියන්නේ ව්‍යාපාරයක් සිදු කරනකොට ඒ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන සියලුම සාධක ඇතුළත් වටපිටාව පරිසරය. ඒක තමයි ව්‍යාපාර පරිසරය කියන්නේ. මේක කොටස් දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර පරිසර සාධකයි බාහිර පරිසර සාධකයි. අභ්‍යන්තර පරිසර සාධක ලෙස අපේ ප්‍රශ්නෙත් අහන්නේ අභ්‍යන්තර සාධකයක් ලෙස උදාහරණයක් වනුයේ කියන එක තමයි අහන්නේ. අභ්‍යන්තර සාධකට උදාහරණ ලෙස මෙහෙයවන්න, ව්‍යාපාරයේ මෙහෙයවන්න. ඒ ව්‍යාපාරයේ වැඩ කරන සේවකයන්, සැලසුම්කරුවන්, අධීක්ෂකවරු, කළමනාකරණය සිදු කරන පුජ්‍යලයන් අභ්‍යන්තර සාධක වලට උදාහරණ. ඒ වගේම තමයි බාහිර සාධක. බාහිර සාධකත් කිහිපයක් තියෙනවා. ස්වභාවික පරිසරය, දේශපාලන හා නෛතික පරිසරය, සමාජය හා සංස්කෘතිය, ගෝලීය පරිසරය කියලා සාධක බාහිර පරිසරයේ සාධක තියෙනවා. මේ ව්‍යාපාරයේ අභ්‍යන්තර සාධකට උදාහරණයක් වෙනුවේ කියලා අහලා තියෙන නිසා එළින්ම අපිට කියන්නේ කළමනාකරණය කියන පිළිතුර ගන්න හැකි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බීජයේ ජල අවශෝෂණය කරනු ලබන්නේ. බීජයක ජල අවශෝෂණය කරනු ලබන්නේ අනුද්වාරය. අනුද්වාරයේ තියෙන ඉතා කුඩා චිත්‍රයක්. ඒකෙන් නිපානය හරහා තමයි බීජයට ජලය අවශෝෂණය කරන්නේ. අපි බලමු අනිත් කොටස් වලින් මොනවද කරන්න කියලා. බීජ ග්‍රාෆය. බීජ ග්‍රාෆයේ බීජ පරහොණේදී බීජාවරණය සිදුරු කරගෙන මුලින්ම එළියට පැමිණෙන බීජ ග්‍රාෆය. ඊට පස්සේ දෙවෙනි එකේදී තමයි බීජ මූලය. බීජ මූලය කියලා කියන්නේ පරහොණේදී බීජයේ මුල් පද්ධතිය ලෙස තමයි වර්ධනය වෙන්නේ. ඊට පස්සේ බීජ ලපය. බීජ ශාකය මව් ශාකයේ තියෙනකොට මව් ශාකයට සම්බන්ධ වෙලා තියෙන කොටට තමයි බීජ ලපය කියලා කියන්නේ. ඊට පස්සේ සේවනය කියන්නේ බීජයක් ලෙස වර්ධනය වන විටදී අවශ්‍ය පෝෂක මව් ශාකයෙන් ලබා ගන්න සේවනය. අනුද්වාරයෙන් කරන්නේ ජලය අවශෝෂණය කරන එක තමයි. ඒක නිසා 9ට පිළිතුරු ලෙස බීජයට ජල අවශෝෂණය කරන්න ලබන්නේ අනුද්වාරයෙන්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට නංගිමල්ලි. 10 වෙනි ප්‍රශ්නේ කෙටි කාලීන නිෂ්පාදනයකදී ලාභය උපරිම කරන අවස්ථාවල් ලබාගත හැක්කේ. අපි බලමු ලාභය උපරිම කරගන්න මොනවද කරන්න ඕන කියලා. ඕනෑම නිෂ්පාදනයක ලාභය උපරිම කර ගැනීමට නම් එම භාණ්ඩ නිෂ්පාදනය සඳහා යන වියදම අවම කරගත යුතුයි. ඒ අනුව කෙටි කාලීන නිෂ්පාදනයේදී ලාභය උපරිම කරන අවස්ථාවක් ලබාගත හැක්කේ එම භාණ්ඩයට හෝ සාධකයට වෙළඳපොලේ ඇති මිල සලකා බැලීමෙන් අඳිනු ලබන වක්‍රයට. ඒ කියන්නේ නිෂ්පාදනයට යන වියදමත් අවම කරගන්න ඕන. එම භාණ්ඩයට සාධකයට වෙළඳපොලේ ඇති ඉල්ලුමත් සලකා බලන්න. එතකොට පිළිතුරු විදිහට සාධකයේ මිල රේඛාව හා ආන්තික වියදම් චක්‍රය ඇසුරෙන් කියලා
අපිට පිළිතුර ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ භෝග මාරුව සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. පළවෙනි ප්‍රකාශය පලිබෝධ මර්ධනයට උදව් වේ. දෙවෙනි ප්‍රකාශය බීජය සඳහා පිරිවැය අඩු කරයි. C ප්‍රකාශය පෝෂක උපයෝගීතාවය කාර්යක්ෂම කිරීමට උදව් වේ. D ප්‍රකාශය ගෙවතු වගාවට වඩාත් යෝග්‍ය වේ. අපි බලමු ඉස්සෙල්ලා භෝග මාරුව කියන්නේ මොකක්ද කියලා. භෝග මාරුව කියන්නේ විවිධ වර්ධන විලාසයන් පවතින භෝග කිහිපයක් එකම ශේෂ්ත්‍රයේ කන්නෙන් කන්නට මාරු කරමින් වගා කිරීම. මේක ශස්ත්‍ර භෝග මාරුව කියලාත් හඳුන්වනවා. අපි දැන් ප්‍රකාශ වලට යමු. ඒ ප්‍රකාශය පලිබෝධ මර්ධනයට උදව් වේ. අනිවාර්යෙන් පලිබෝධ මර්ධනයට උදව් වෙනවා. භෝග කන්නෙන් කන්නට මාරු වන නිසා පලිබෝධකයින්ට එම භූමියේ ස්ථායී වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා එම ප්‍රකාශය නිවැරදි. B ප්‍රකාශය බීජ සඳහා පිරිවැය අඩු කරයි. අපි කන්නෙන් කන්නට භෝගය මාරු කරන නිසා අපිට බීජ සඳහා යන පිරිවැය වැඩි වෙනවා නේද? ඒක නිසා B ප්‍රකාශය නිවැරදි කියලා ගන්න විදියක් නැහැ අපිට. C ප්‍රකාශය බලමු අපි. C ප්‍රකාශය පෝෂක උපයෝගීතාවය කාර්යක්ෂම කිරීමට උදව් වේ. අනිවාර්යෙන් පෝෂක උපයෝගීතාවය කාර්යක්ෂම කිරීමට උදව් වෙනවා. මොකද භෝග කිහිපයක් කන්නෙන් කන්නට මාරු කරමින් වගා කරන නිසා එක් භෝගවල මූල පද්ධතිය ගැඹුරු වලට වර්ධනය භූමියේ විවිධ ගැඹුරු වලට වර්ධනය වෙනවා. ඒක නිසා විවිධ ගැඹුරු වලින් පෝෂක අවශෝෂණය කරන නිසා පෝෂක සමතුලිතතාවයක් ඇති වෙනවා. D ප්‍රකාශය බලමු අපි. ගෙවතු වගාවට වඩාත් යෝග්‍ය වේ. ගෙවතු වගාවට වඩාත් මේකෙන් නංගි මල්ලි කියවෙන්නේ භෝග රටාව මාරු වෙන නිසා ඒ කියන්නේ භෝග කිහිපයක් වගා කරන නිසා ගෙවතු වගාවට වඩාත් යෝග්‍ය වේ කියලා අපිට ඒ පිළිතුරත් ප්‍රකාශයත් නිවැරදි කියලා ගන්න පුළුවන්. එතකොට ඒ ප්‍රකාශය නිවැරදි, B ප්‍රකාශය වැරදි, C ප්‍රකාශය නිවැරදි, D ප්‍රකාශයත් නිවැරදි. ඒතකොට පිළිතුරු විදිහට A සහ D පමණ කියලා ගන්න පුළුවන්. A C D පමණ කියලා ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට නම් මල්ලි 12 වෙනි ප්‍රශ්නය. ගොවිපලක මුළු නිෂ්පාදනය උපරිමයට ළඟා වන විට මේ ප්‍රශ්නය ගත්තට නම් මල්ලි කෙටිකාල නිෂ්පාදන ආශ්‍රිත සංකල්ප කොටස් තුනක් තියෙනවා. මුළු නිෂ්පාදනය, සාමාන්‍ය නිෂ්පාදනය, ආර්ථික නිෂ්පාදනය. අපි බලමු මුලින් මුළු නිෂ්පාදනය කියන්නේ මොකක්ද? මුළු නිෂ්පාදනය කියන්නේ ස්ථාවර යෙදුම් සමග විචල්්‍ය යෙදුම් මිශ්‍ර කරමින් නිෂ්පාදනයේ යෙදෙන විට ලැබෙන මුළු නිෂ්පාදනය තමයි මුළු නිෂ්පාදනය කියලා කියන්නේ. සාමාන්‍ය නිෂ්පාදනය කියන්නේ විචල්්‍ය සාධක එකක් යොදනකොට ඒ ඒකකයට ලැබෙන මුළු නිෂ්පාදන ප්‍රමාණය සාමාන්‍ය නිෂ්පාදන ප්‍රමාණය කියලා. ආන්තික නිෂ්පාදනය කියන්නේ නම් මල්ලි මුළු නිෂ්පාදන ප්‍රමාණයේ වෙනස විචල්්‍ය සාධක ප්‍රමාණයට දාන අනුපාතය ආන්තික නිෂ්පාදනය කියලා කියනවා. මෙම සංකල්ප තුනත් අතරත් සම්බන්ධතාව පවතිනවා. ඒක බලමු අපි. මුල් නිෂ්පාදනය උපරිමයට ළඟා වන විට ආන්තික නිෂ්පාදනය ශූන්‍ය වේ. එතකොට ගොවිපලක මුල් නිෂ්පාදන ප්‍රමාණය උපරිමයට ළඟා වන විට ආන්තික නිෂ්පාදනය බිඳුව වේ කියලා අපිට පිළිතුර ගන්න පුළුවන්. පිළිතුරු විදිහට ආන්තික නිෂ්පාදනය බිඳුව වේ කියලා ගන්න මේක 2012 ඒල පේපරේ ආව ප්‍රශ්නයක්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. දේශගුණික විපර්යාස ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ. ඉස්සරලා බලමු දේශගුණික විපර්යාස කියන්නේ මොකක්ද කියලා. දේශගුණික විපර්යාස කියන්නේ සාමාන්‍ය දේශගුණයේ හෝ එහි වෙනස් වීම දිගු කාලයක් පවත්වන සැලකිය යුතු වෙනස් වීමකි. ස්වභාවික 14 වෙනි ප්‍රශ්නය. වැඩි උෂ්ණත්වයේ බලපෑමක් නොවන්නේ කියලා හරියන්නේ. වැඩි වෙන උෂ්ණත්වය හැමුවේ භෝග වගාවට හා කෘෂිකර්මාන්තයට විශාල බලපෑමක් ඇති වෙලා තියෙනවා. අපි බලමු පිළිතුරු ටික. භෝගස්වන්න වැඩිවීම. භෝගස්වන්න වැඩිවීම අපිට වෙන උෂ්ණත්වයේ වැඩිවීමත් සමග භෝගස්වන්න අඩු වෙනවා නම් මල්ලි. මේ පිළිබඳව සිදු කර ඇති පරීක්ෂණ අනුව සෙල්සියස් අංශයක 2කින් උෂ්ණත්වය වැඩි වන විට
බෝගස් වෙන්න 130කින් අඩු වෙනවා. එතකොට වැඩි උෂ්ණත්වයේ බලපෑමක් නොවන්නේ ලෙස බෝගස් වෙන්න වැඩි වීම ගන්න පුළුවන්. එතකොට ඒකට පිළිතුරු ලෙස බෝගස් වෙන්න වැඩි වීම කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ඊළඟ පිළිතුරු ටිකත් ජලහිඟ තත්ත්ව ඇතිවීම. ජලහිඟ තත්ත්ව ඇතිවීම වැඩි වීම උෂ්ණත්වයේ වැඩි වීමත් සමග වාෂ්පීකරණය වැඩි වෙනවා. එතකොට ජලහිඟ තත්ත්ව නියන් තත්ත්ව වර්ෂාපතන රටාව වෙනස් වීම ඇති වෙලා ජලහිඟ තත්ත්වත් ඇති වෙනවා. ඊට රෝග හා පලිබෝධ ග්‍රහණය වැඩි වීම. මේකෙදි වෙන්නේ ජලය වාෂ්පීකරණය වෙලා මේ පරිසරයේ ඇතිවන ජල වාෂ්ප වැඩි වීමත් සමග ආර්ද්‍රතාවය වැඩි වීමත් සමග පලිබෝධකයන්ට හිතකර තත්ත්ව ඇති වෙන පරිසරයේ. එතකොට ඒකත් ගන්න පුළුවන් වැඩි උෂ්ණත්වයේ බලපෑමක් ලෙස. ඊට පස්සේ 4 භෝගවල ජීවිතාවය අඩු වීම. වැඩි උෂ්ණත්වයේ හැම භෝග ජීවිතාවය අඩු වෙනවා. ඒ කියන්නන්ගේ මල්ලේ උෂ්ණත්වය වැඩි වීමත් සමග ශාකවල පත්‍ර ඉක්මනින් පරිණත වීම ශාකය පරිණත වීම නිසා භෝගවල ජීවිතාවය අඩු වෙනවා. ඒක වැඩි උෂ්ණත්වයේ බලපෑමක් ලෙස ගන්න පුළුවන්. මුහුදු ජල මට්ටම ඉහළ යාම. මේක වෙනවා වැඩි උෂ්ණත්වය හැමුවේ තියෙන ග්ලැසියර් අයිස් දියවීම නිසා මුහුදු ජල මට්ටම ඉහළ යාමක් සිදු වෙනවා. එතකොට ඒකට පිළිතුරු 14 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලෙස බෝගස් වෙන අඩු වීම බෝගස් වෙන වැඩි වීම ලෙස ගන්න පුළුවන්. අපි යමු 15 වෙනි ප්‍රශ්නෙට. 15 වෙනි ප්‍රශ්නේ හදින් ටෙට්‍රාසෝඩියම් පරීක්ෂාව යොදා ගන්න. ටෙට්‍රාසෝඩියම් පරීක්ෂාව යොදා ගන්නේ බීජවල ජීවිතාවය නිර්ණය කිරීමට. බීජවල ජීවිතාවය මැනීමට ක්‍රම කිහිපයක් යොදා ගන්නවා. බීජ පෙරහන ප්‍රතිශතය මැනීම, කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මැනීම, රසායනික ක්‍රම මගින් බීජවල ජීවිතාවය මැනීම, රසායනික ක්‍රම මගින් බීජ ජීවිතාවය නිර්ණය කිරීම තමයි ටෙට්‍රාසෝඩියම් පරීක්ෂාවේදී සිදු කරන්නේ. තව එක්ස් කිරණ භාවිතා කිරීමෙනුත් බීජවල ජීවිතාවය මනිනවා. එතකොට 15 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලෙස බීජවල ජීවිතාවය නිර්ණය කිරීමට තමයි ටෙට්‍රාසෝඩියම් පරීක්ෂාව යොදාගන්නේ. 16 වෙනි ප්‍රශ්නට යමු අපි. 16 වෙනි ප්‍රශ්නේ අහලා කිනකයක් කියන කුමක්ද කියලා. කිනකයක් කියන්නන්ගේ මල්ලේ විභේදනය නොවූ නියමිත හැඩයක් නැති ලිහිල්ව බැඳුණු සෛල ගොනුවක් මේ පටක රෝපණයේ තමයි මේක භාවිතා කරන්නේ. එතකොට අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන් කිනකයක් අනු අසංවිධාත්මක සක්‍රීය විභාජනය වන සෛල සමූහයක්. ඒක සංවිධානයක් නොමැති සෛල සමූහයක් තමයි කිනකයක් කියන්නේ. අපි යමු 17 වෙනි ප්‍රශ්නෙට. ශාක අභිජනනයේදී සංසේචනයෙන් පසු පුෂ්ප මංජරියට බෑගයක් යොදනු ලබන්නේ. ස්වපරාගණය වැළැක්වීමට පිළිතුරු විදිහට දී දෙන්නේ. පරපරාගණය වැළැක්වීමට, ස්වපරාගණය ප්‍රවර්ධනය කිරීමට, අවිමත පරාගණයක් ලබා ගැනීමට, බාහිර පරාග වලින් අපවිත්‍ර වීම වැළැක්වීම. අපිට පිළිතුරු විදිහට දී දෙන්නේ බාහිර පරාග වලින් අපවිත්‍ර වීම වැළැක්වීම. එතකොට මේ බෑගයක් යොදනකොට ඒක බාහිර පරාග වලට ප්‍රතිරෝධකයක් ලෙස බාධකයක් ලෙස තමයි මේ ක්‍රියා කරන්නේ. එතකොට 17 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු විදිහට බාහිර පරාග වලින් අපවිත්‍ර වීම වැළැක්වීම තමයි පිළිතුරු විදිහට ආරන් තියෙන්නේ. 18 වෙනි ප්‍රශ්නය උඩරට අර්ථාපල් ගොවියෙක් පහත තත්ත්වවලට මුහුණ දුන්නේය. ඒ විදිහට දීලා තියෙනවා අයහපත් කාලගුණය විදිහට දීලා අර්ථාපල් පාරිභෝගිකයේ ආදායම ඉහළ යාම. ඉහළ තත්ත්ව ප්‍රතිඵලයක් ලෙස. එතකොට මේක ප්‍රධාන වශයෙන් මොකක්ද දන්නවද වෙන්නේ? අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වුණාට පස්සේ භෝගවල අස්වැන්න අඩු වෙනවා. එයත් සමග අර්ථාපල් සැපයීම අඩු වෙනවා. ඊට පස්සේ මේ අර්ථාපල් පාරිභෝගික ආදායම ඉහළ යාමත් සමග අර්ථාපල් වලට ඇති ඉල්ලුම වැඩි වෙනවා. එම නිසා මේදී අර්ථාපල් වල ඉල්ලුම් චක්‍රය දකුණට විතැන්වන අතර අර්ථාපල් වල සැපයීම් චක්‍රය වමට විතැන්න. එතකොට 18 වෙනි ප්‍රශ්නෙට උත්තරය විදිහට 4 වෙනි පිළිතුර ගන්නවා. අර්ථාපල් වල
ඉල්ලුම් චක්‍රය දකුණට විතන් වන අතර අර්ථාපලවල සැපයුම් චක්‍රය වමට විතන්නේ. 19 වෙනි ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නය බීජවල ප්‍රරෝහණයට වඩාත් බලපාන සාධකය වනුයි. අපි බලමු ඉස්සෙල්ලා බීජ ප්‍රරෝහණය කියන්නේ මොකක්ද කියලා. ජීවී බීජයකට ප්‍රරෝහණයට අවශ්‍ය සාධක ලබා දුන් පසු පැලයක් බවට පත්වීමේ හැකියාව තමයි බීජ ප්‍රරෝහණය කියන්නේ. ඒ සඳහා ප්‍රධාන වශයෙන් බීජවල ජීවතාවය, බීජ සුප්තතාවය, තෙතමනය, උෂ්ණත්වය, වාතය, ආලෝකය යන ප්‍රධාන සාධක බලපානවා. මෙහි ප්‍රධාන වශයෙන් බලපාන බීජ ජීවතාවය සහ බීජවල තෙතමන ප්‍රමාණය. එතකොට 19 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු විදිහට බීජවල ජීවතාවය සහ බීජවල තෙතමන ප්‍රමාණය කියලා ගන්න පුළුවන්. 20 වෙනි ප්‍රශ්නය ඉල්ලුම් ප්‍රමාණය සිදුවන ප්‍රතිශත වෙනස මිලෙහි සිදුවන ප්‍රතිශත වෙනසට වඩා අඩු නම් එවිට ඉල්ලුම අපිට පිළිතුරු විදිහට තියෙනවා 9 ඉල්ලුම 9යි කියලා දීලා තිනවා. ඊට පස්සේ අනම්‍යයි කියලා දෙනවා. ඒකේ 9 කියලා දීලා තිනවා. ශූන්‍ය 9 කියලා දෙනවා. පූර්ණ 9 කියලා දෙනවා. අපි මේ පිළිතුරු අපි එකින් එක අපි බලමු මොන විදිහටද මේ වෙන්නේ කියලා. 9 ඉල්ලුම කියන්නේ මොකක්ද දන්නවද කියලා බලමු ඉස්සෙල්ලා. මිලෙහි සිදුවන ප්‍රතිශත වෙනසට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණය සිදුවන ප්‍රතිශත වෙනස එම භාණ්ඩය සඳහා නම් ඉල්ලුමක් පවතිනයි කියලා කියනවා. ඊට පස්සේ අනම්‍ය ඉල්ලුම කියලා කියන්නේ මිලෙහි ඇතිවන්නා වූ වෙනසට වඩා ඉල්ලුම් ප්‍රමාණය ඇතිවන ප්‍රතිශත වෙනස අඩු නම් එවැනි භාණ්ඩ සඳහා අනම්‍ය ඉල්ලුමක් පවතිනවා කියලා කියනවා. ඒතකොට මේ පිළිතුරු විදිහට තියෙන අනම්‍ය කියලා ඉල්ලුම් ප්‍රමාණය සිදුවන ප්‍රතිශත වෙනස මිලෙහි සිදුවන ප්‍රතිශත වෙනසට වඩා අඩු නම් අනම්‍ය ඉල්ලුමක් කියලා තමයි ඒක කියන්නේ. ඊට පස්සේ අපි බලමු ඒකේ නම්ය කියලා කියන්නේ මොකක්ද කියලා. මිලෙහි ඇතිවන ප්‍රතිශත වෙනසට සමාන වූ ප්‍රතිශතයක් ඉල්ලුම් ප්‍රමාණයේදී වෙනස් වෙනවා. ඒකට ඒකේ නම්ය කියලා අපි කියනවා. ඊට පස්සේ ශූන්‍ය නම්ය කියලා කියන්නේ මිලෙහි ඇතිවන්නා වූ වෙනස්කම් වලට ඉල්ලුම් ප්‍රමාණය කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් එතකොට කියන ශූන්‍ය නම්ය ඉල්ලුමක් කියලා පවතිනවා කියලා කියනවා. ඊපස්සේ පූර්ණ නම්ය කියලා කියන්නේ භාණ්ඩයක මිල නොවෙනස්ව පවතින විට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. ඒක කියනවා වෙළඳපොළ පූර්ණ නම්ය ඉල්ලුම කියලා කියනවා. එතකොට ඉල්ලුම් ප්‍රමාණය සිදුවන ප්‍රතිශත වෙනස මිලෙහි සිදුවන ප්‍රතිශත වෙනසට වඩා අඩු නම් එවිට ඉල්ලුම අනම්‍ය ඉල්ලුමක් කියලා අපිට කියන්න පුළුවන්. විශේෂ ප්‍රශ්න පිළිතුරු විදිහට අනම්‍ය ඉල්ලුමක් පවතිනවා කියලා කියනවා. අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා අවසానයි. අපි බලමු රචනා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට උත්තර සාකච්ඡා කරන්න. ඒකේ පළවෙනි ප්‍රශ්නයේ ඒ කොටස තියෙනවා උද්‍යාන භෝග හා කෘෂිකාර්මික ප්‍රචාරණයේදී වර්ධක ප්‍රචාරණය බහුලව යොදා ගන්නු ලැබේ. පහත දක්වා ඇති භෝග ප්‍රචාරණය සඳහා බහුලව යොදා ගනු ලබන ප්‍රචාරක ව්‍යුහ සඳහන් කරන්න. ඒකෙදි අපේ ශාක ප්‍රචාරණය කියන්නේ මොකක්ද කියලා බලමු. ශාක ප්‍රචාරණය කියලා කියන්නේ තම වර්ගයාගේ අඛණ්ඩතාවය පවත්වා ගැනීමට ජීවීන් සිදු කරනු ලබන ප්‍රජනනය. අපිට ඒක ගන්න පුළුවන් නංගින් මල්ලි ප්‍රධාන කොටස් දෙකකට. පළවෙනි එක තමයි ලිංගික ප්‍රචාරණය. දෙවෙනි එක අලිංගික ප්‍රචාරණය. ලිංගික ප්‍රචාරණය කියලා කියන්නේ ජන්මාණු එකතු වීමෙන් සිදුවන ප්‍රචාරණය තමයි ලිංගික ප්‍රචාරණය කියලා අපි හඳුන්වාගන්නේ. ඒක වෙන්නේ ප්‍රධාන වශයෙන්ම බීජ මගින්. අලිංගික ප්‍රචාරණය කියන්නේ තනි ජනක සෛලයකින් ප්‍රවේණිකව සර්ව සමජනිතයෙන් ඇතිවීම. අලිංගික ප්‍රචාරණය කියලා හඳුනා ගන්න පුළුවන්. නාංගි මල්ලි ඒකේ ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ස්වභාවික වර්ධක ප්‍රචාරණය හා කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය කියලා. ස්වභාවික වර්ධක ප්‍රචාරණය කියන්නේ මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ශාක වලින් නැති කරගන්නා වූ විශේෂිත වර්ධක ව්‍යුහ යොදා ගනිමින් අලිංගිකව නව ශාක ඇතිවීම.
අපි ඒකට උදාහරණ ගත්තොත් එහෙම ඒකට ඒගොල්ලෝ ශාක හදාගෙන තියෙන ව්‍යූහ තියෙනවා. අපි දන්නේ ඒවා රයිසෝම, කෝම, බල්බ, ස්කන්ධ ආකන්ද, දාවක, මොරෙය්‍යන් ඒ වගේ. එතකොට රයිසෝම කියන්නේ ඉඟුරු, කහ, කැනාස් වගේ ශාකවල තියෙන ප්‍රචාරක ව්‍යූහය. කෝම කියන්නේ කිරියල, ගහල ඒ වගේ ශාකවල. බල්බ කියන්නේ ලූණු, ලීක්ස්, ගොඩමානෙල් වගේ ශාකවල. ස්කන්ධාකන්ද කියන්නේ අර්තාපල්, ඉන්නල, ඩේලියා වගේ ශාකවල. දාවක කියන්නේ ගොටුකොළ, ස්ට්‍රෝබෙරි වගේ ශාකවල. මොරෙය්‍යන් කියන්නේ කෙසෙල්. මොරෙය්‍යන් ගත්තට පස්සේ කෙසෙල් වල අපි දන්න ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. කඩුපත් සහ පියපත් මොරෙය්‍යන් කියලා. ඊට පස්සේ තියෙන්නේ කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය. ශාකයක ස්වභාවික වර්ධක ප්‍රචාරණ ව්‍යූහ කොටස් නොවන වර්ධක කොටස්. ඒ කියන්නේ දඬු කැබලි, පත්‍ර, මුල් කැබලි ඒ වගේ ඒවා මව් ශාක වලින් වෙන් කරගෙන මුල් අද්දවා ගනිමින් සිදු කරන ශාක ප්‍රචාරණය. ඒකට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් බද්ධ කිරීම, ශාක බද්ධ කිරීම. අපි බත් පැල කියලා කියන්නේ අඹ, රඹුටන්, අලි කැටපේර ඒ වගේ ඒවා. අතු බැඳීම, සමාන් පිච්ච, ගම්මැරිස් වගේ ඒවාට අපි අතු බැඳීම කරනවා. දඬු කැබලි වලින් මුල් අද්දවා ගැනීම ක්‍රෝටන්, බෝගන්විලා, රෝස ඒ වගේ ශාක වලට සිදු කරනවා. අපි බලමු ඊට පස්සේ මෙන්න මේකේ උත්තරේ කොහොමද දෙන්නේ කියලා. අපිට දීලා තියෙනවා භෝගය කැනාස් කියලා. කැනාස් කියන එකේ තියෙන ප්‍රචාරණ ව්‍යුහ ආකෘතිය තමයි රයිසෝම කියන්නේ. එතකොට පළවෙනි එකට උත්තරේ රයිසෝම. එතකොට ඩේලියා කියන්නේ ස්කන්ධ ආකන්ද. එතකොට දෙවෙනි එකට උත්තරේ ස්කන්ධ ආකන්ද. ක්‍රෝටන් කියන්නේ දඬු කැබලි මුල් අද්දවා ගැනීමෙන් කරන එක. ඊට පස්සේ තියෙන්නේ අඹ. අඹ වලට අපිට ගන්න පුළුවන් බද්ධ කිරීමට ගන්න අරිකිලි, අංකුර, අතු කැබලි, අතු බැඳීම වගේ දේවල් වලින් අපිට පැල ගන්න පුළුවන්. කෙසෙල් වල මොරෙය්‍යන්. ඒ කියන්නේ ප්‍රධාන කොටස් දෙකකට අපි කතා කරන්නේ ඉස්සෙල්ලා. දඬුපත්, කඩුපත් සහ දියපත් මොරෙය්‍ය. ඊට පස්සේ අපි යමු ළවෙනි ප්‍රශ්නේ B කොටසට. බීජ සුප්තතාවය බිඳීම සඳහා විවිධ බීජ ප්‍රතිකාර ක්‍රම යොදා ගනු ලැබේ. අහත සඳහන් එක් බීජවල සුප්තතාවය බිඳීම සඳහා වඩාත් යෝග්‍ය බීජ ප්‍රතිකර්ම සඳහන් කරන්න. බීජ සුප්තතාවය කියන්නේ මොකද්ද කියලා අපි බලමු නංගි මල්ලි. බීජ සුප්තතාවය කියන්නේ ප්‍රරෝහණයට අවශ්‍ය සියලුම භෞතික සාධක ලබා තිබුණද මේරු ජීව්‍යතාවයෙන් යුක්ත බීජ පැල නොවී තියෙන එකට තමයි බීජ සුප්තතාවය කියලා කියන්නේ. බීජ සුප්තතාවයට බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් බාහිර සාධක, අනිත් එක අභ්‍යන්තර සාධක. බාහිර සාධක විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් උෂ්ණත්වය, තෙතමනය, ආලෝකය වගේ කරුණු. අභ්‍යන්තර සාධක විදිහට ගන්න පුළුවන් ඝනකම් බීජාවරණය, අපාරගම්‍ය බීජාවරණය, වර්ධක නිෂේධන තිබීම ඒ වගේ කරුණු ගන්න පුළුවන්. අපි දැන් මේ බීජ සුප්තතාවය ඉවත් කරගන්න ඕන. අපිට මේ බීජ පැල කරගන්න ඕන නම් ඉක්මනට බීජ ප්‍රතිකර්ම කියන්නේ අදාළ බීජවල සුප්තතාවයට අදාළ ලක්ෂණ තෝරගෙන ඒවා ඉවත් කිරීමට යොදා ගන්න ක්‍රමවේද වලට තමයි බීජ ප්‍රතිකර්ම කියලා කියන්නේ. බීජ සුප්තතාවය ඉවත් කරගන්න අපිට ප්‍රධාන ආකාර 3කට ක්‍රම යොදන්න පුළුවන්. අපි එකෙන් ගමු පළවෙනි ක්‍රමය යාන්ත්‍රික ක්‍රම. නැත්නම් යාන්ත්‍රික ප්‍රතිකර්ම. ඝනකම් බීජාවරණයේ බීජාවරණය හෝ එකෙන් කොටසක් ඉවත් කිරීම. ඒ වගේම කරනවා අපි අඹ වලට. බීජාවරණය සීරීම දඹල වලට කරනවා අපි. බීජාවරණය පළුදු කිරීම කපු වලට කරනවා. බීජාවරණය පිපිරීම කරිවිල වැටකොළු වගේ ශාක වලට අපි ඒක කරනවා. ඒ යාන්ත්‍රික ප්‍රතිකර්ම. ඊළඟට රසායනික ප්‍රතිකර්ම අපිට යොදන්න පුළුවන්. ඒ කියන්නේ තනුක අම්ල ද්‍රාවණවල ගිල්වා තියෙන. තනුක අම්ල ද්‍රාවණවල ගිල්වා තියුවට පස්සේදී අපිට බීජ සුප්තතාවය සමහර ශාකවල තියෙන සුප්තතාවය ඉවත් කරගන්න පුළුවන්. එතකොට තනුක සල්ෆියුරික් අම්ලයේ අපි තිරිඟු දාලා ඒ බීජ සුප්තතාවය ඉවත් කරගන්න. එතකොට තනුක පොටෑසියම් නයිට්‍රේට් ද්‍රාවණය දාලා ඉවරලා කුරක්කන් වල බීජ සුප්තතාවය ඉවත් කරගන්න පුළුවන්. ඒ රසායනික ප්‍රතිකර්ම ක්‍රම. ඊළඟ එක භෞතික ප්‍රතිකර්ම. භෞතික ප්‍රතිකර්ම ක්‍රම විදිහට බීජ මාරුවෙන් මාරුවට අඩු හා වැඩි උෂ්ණත්වවල ගබඩා කරලා තියලා සුප්තතාවය ඉවත් කරගන්න පුළුවන්. කියන්නේ බීජ අර්ථාපල් හදන්නේ අපි මේ විදිහට. එතකොට බීජ පිලිස්සීම තේක්ක ලුණු මිදෙල්ල වගේ ශාකවල බීජ අරගෙන පුලුත්සලා පැල කරනවා. එතකොට ඒකේ සුප්තතාවය ඉවත් වෙනවා. එතකොට සෝදා ඉවත් කිරීම තාක්කාලික
වගේ ශාකවල ගස් ලැබුවගේ වගේ අපි සෝදා ඉවත් කරනවායි නිෂේධක ද්‍රව්‍ය. ජලයේ පෙඟවීම. අපි දන්න කරුණක් තමයි වී පැල කරන්න කලින් අපි වී ජලයේ පොඟවන. එතකොට අපි බලමු මෙතන තියෙන ප්‍රශ්නවල බීජ වර්ගයේ දඹල වලට අපි කරන්නේ බීජාවරණය සීරීම. වී වලට පෙඟවීම. ජලයේ පෙඟවීම. අඹ වලට බීජාවරණය හෝ බීජාවරණයෙන් කොටසක් ඉවත් කිරීම. තක්කාලි වලට කරන්නේ අපි සෝදනය. අපි බලමු ඊට පස්සේ C කොටස. බොහෝ ශ්‍රී ලාංකිකයින් රතු ලූණු වලට ආදේශකයක් ලෙස භාවිතා කරනු ලබනවා ලොකු ලූණ. එක්තරා වගාකන්නයකදී රතු ලූණු භෝග වගාවට බරපතල ලෙස දිලීර රෝගයකින් හානි වූ නමුත් ඉන් ලොකු ලූණු වලට බලපෑමක් වෙලා නැහැ. එතකොට ලොකු ලූණු වල සැපයුම් වක්‍රයට කුමක් සිදු වේද කියන එක තමයි C වල පළවෙනි කොටස. පළවෙනි ප්‍රශ්නේ. ලොකු ලූණු වල ඒ කියන්නේ රතු ලූණු වලට බරපතල ලෙස දිලීර රෝගයක් හැදුන නිසා රතු ලූණු වල සැපයුම් වක්‍රය වෙනස් වෙනවා. ඒ කියන්නේ දිලීර රෝගයක් හැදලා ඉවරලා අවශ්‍ය අස්වැන්න සපයා ගන්න බැරි වෙනවනේ. ඒක විනාශ වෙනවනේ ළඟාව. ඒත් ලොකු ලූණු වලට රෝගය බලපාන්නේ නැහනේ. එතකොට ලොකු ලූණු වල සැපයුම් වක්‍රය වෙනස් වෙන්නේ නැහැ. එතකොට උත්තරේ වෙන්නේ සැපයුම් වක්‍රයේ වෙනසක් සිදු නොවේ. පළවෙනි කොටසට. දෙවෙනි කොටස ලොකු ලූණු වල ඉල්ලුම් වක්‍රයට කුමක් සිදු වේද? රතු ලූණු වගාවට හානි වුණාම රතු ලූණු හිඟයක් වෙනවනේ. රතු ලූණු වලට ආදේශකයක් විදිහට ලොකු ලූණු ගන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ බොහෝ ශ්‍රී ලාංකිකයන් භාවිතා කරනවා. එතකොට ලොකු ලූණු වල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එතකොට ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වෙනවා. එහෙම වුණාට පස්සේදී ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වෙනවා. එතකොට ඊළඟ වෙන හින්දා ඉල්පය දකුණට ගියානේ. ඒ කියන්නේ දකුණට විතැන්වෙනවා කියලා අපි කතා කරා. දකුණට විතැන් වෙනකොට සැපයුම් වක්‍රය වෙනස් වුණේ නැති වුණාට සම්මත මිල වෙනස් වෙනවා. ඒකත් එක්ක. ඒ කියන්නේ ඉල්ලුම වැඩි වෙද්දී මිල වැඩි වෙනවා. අපි ඊට පස්සේ බලමු D කොටස. D කොටස එක්තරා නිෂ්පාදන ක්‍රියාවලියක යෙදවුම් හා ඊට අනුරූප නිමවුම් පහත දී ඇත. යෙදවුම් මේකක දීලා තියෙනවා. ඊට පස්සේ නිමවුම් ඒකක ප්‍රමාණ දීලා තියෙනවා. යෙදවුම් මේකක 4ක් භාවිතා කරන විට සාමාන්‍ය නිෂ්පාදනය කොපමණද? D ගේ පළවෙනි කොටස. අපි දන්නවා සූත්‍රයක්. අපි මේ සූත්‍රය මතක තියාගත්තොත් ලේසි නංගි මල්ලි. ඒ නිසා මේක මතක තියාගන්න උත්සාහ කරන්න. සාමාන්‍ය නිෂ්පාදනය සමානයි නිමැවුම් ඒකක ප්‍රමාණය යෙදවුම් ඒකක ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ අපිට සාමාන්‍ය නිෂ්පාදනය ගන්න පුළුවන්. සූත්‍රය සාමාන්‍ය නිෂ්පාදනය සමානයි නිමැවුම් ඒකක ප්‍රමාණය බෙදීම යෙදවුම් ඒකක ප්‍රමාණය. එතකොට නිමැවුම් ඒකක ප්‍රමාණය තියෙනවා ඒකක 4දී 120ක්. යෙදවුම් ඒකක ප්‍රමාණය එතකොට 4යි 124න් බෙදුවම 30යි. එතකොට ඒකට උත්තරේ එනවා 30. යෙදවුම් ඒකක 4 5 අතර ප්‍රමාණයක් භාවිතා කරන විට ආන්තික නිෂ්පාදනය කොපමණද? එතකොට ආන්තික නිෂ්පාදනය හොයන්න අපිට සූත්‍රයක් තියෙනවා. ආන්තික නිෂ්පාදනය සමානයි නිමැවුම් ඒකක ප්‍රමාණය අතර වෙනස බෙදීම යෙදවුම් ඒකක අතර වෙනස. එතකොට අපිට ආයි අපේ සූත්‍රය බලමු. ආන්තික නිෂ්පාදනය සමානයි නිමැවුම් ඒකක ප්‍රමාණය අතර වෙනස යෙදවුම් ඒකක අතර වෙනසෙන් බෙදුවට පස්සේ අපිට ආන්තික නිෂ්පාදනය ගන්න පුළුවන්. ඒක එන්නේ එතකොට 140ක් එන වෙනස ගන්න 140න් 120ක් අඩු කරලා නිමැවුම් මේකක අතර වෙනස ගන්න පුළුවන්. යෙදවුම් මේකක අතර වෙනස වෙන්නේ 5න් 4ක් අඩු කරාට පස්සේදී එතකොට උත්තරේ අපිට 20ක් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 140න් 120ක් ගියාම 20යි. 5න් 4ක් ගියාම 1යි. 1න් 20 කියන්නේ 20යි. ඊට පස්සේ තියෙනවා ප්‍රශ්නයක්. දර්ශීය ක්‍රියාවලියකදී ආන්තික නිෂ්පාදනය ශුන්‍ය වන විට මුළු නිෂ්පාදනයට කුමක් සිදු වේද? ඒ කියන්නේ මුල් නිෂ්පාදනය කියන්නේ
TP ආන්තික නිෂ්පාදනය ශූන්‍ය වෙනකොට මුළු නිෂ්පාදනය උපරිම වෙනවා. ඊට පස්සේ අපි බලමු D කොටසේ D කොටසේ ප්‍රශ්න කතා කරලා ඉවරයි. අපි ඊට පස්සේ බලමු E කොටස. ශාක ප්‍රචාරණය කිරීමට පහසුකම් සපයන ව්‍යුහයන් ප්‍රචාරණ ව්‍යුහයන් භාවිතා කරන අවස්ථා දෙකක්. ඒ කියන්නේ ශාක ප්‍රචාරණය කිරීමට පහසුකම් සපයන ව්‍යුහයන් ප්‍රචාරණ ව්‍යුහයන් ලෙස හඳුන්වනවා. භෝග නිෂ්පාදනයේදී తాවකාලික ප්‍රචාරණ ව්‍යුහයන් භාවිතා කරන අවස්ථා දෙකක් සඳහන් කරන්න කියලා තමයි ඊ කොටසේ තියෙන්නේ. අපි බලමු ප්‍රචාරණ ව්‍යුහයන් කියන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා. පාලිත තත්ත්වය යටතේ භෝග වගාව කියන එක බලමු. ප්‍රශස්ත වර්ධනය හා උපරිම අස්වැන්න ලබා ගැනීමට උචිත වන පරිදි වායව හා පාංශු පරිසර සාධක කෘත්‍රිමව හැසිරවීම මගින් භෝග වගා කිරීමට තමයි පාලිත තත්ත්වය යටතේ භෝග වගා කියලා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රචාරණ ව්‍යුහයන් භාවිතා කරලා වගා කිරීම කියලා කියන්නේ. తాවකාලික ප්‍රචාරක ව්‍යුහ විදියට අපිට අඳුර ගන්න පුළුවන් ඒවා තියෙනවා. තනි පෙළ ආවරණය, පේලී ආවරණය, පාත්‍ය ආවරණය, සරල ප්‍රචාරක ව්‍යුහ, ජල සංරක්ෂක ව්‍යුහ, උණුසුම් පාත්‍ය, ශීතරාම වගේ ඒවා ගන්න පුළුවන්. අපි මේ වගේ తాවකාලික ප්‍රචාරක ව්‍යුහ යොදා ගන්න අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේ පාලිත තත්ත්වයට භෝග වගාවට යොදා ගන්න අවස්ථාවන් තියෙනවා. දඬු කැබලි, මුල් කැබලි මුල් අද්දවා ගැනීම, අහිතකර පරිසර තත්ත්ව මග හරවා ගැනීමට, පාඨක රෝපිත පැළ පරිසරයට හුරු කිරීමට, රෝග හා පලිබෝධ වලින් ආරක්ෂා වීමට, ඒ වගේ අපි යොදා ගන්න අවස්ථාවන් තියෙනවා. බලමු මේකට උත්තරේ. එතකොට අපිට අවස්ථා දෙකක් සඳහන් කරන්න කියලා තියෙන්නේ. අපි බලමු 3ක් විතර. අතු හෝ දඬු කැබලි මුල් අද්දවා ගැනීම, අහිතකර පරිසර තත්ත්ව මග හරවා ගැනීම, පටක රෝපිත පැළ පරිසරයට හුරු කිරීම, රෝග හා පලිබෝධ පාලනයට. ඊළඟට ව්‍යුහගත රචනා එකේ දෙවැනි ප්‍රශ්නය බලමු. ඒකේ ඒ කොටස කෘෂිකාර්මික නිෂ්පාදනයක් ලබා ගනිමින් පාරිසරික පද්ධතිද නිසි පරිදි පවත්වා ගැනීමට තිරසාර විසඳුමක් ලෙස කාබනික කෘෂිකර්මය සැලකේ. පහත සඳහන් එක් කරුණ කෙරෙහි කාබනික කෘෂිකර්මයේ එක් බලපෑමක් බැගින් සඳහන් කරන්න. ජෛව විවිධත්වය එක කොටස තියෙන්නේ. අපි බලමු ඉස්සෙල්ලා කාබනික කෘෂිකර්මාන්තය කියන්නේ මොකද්ද කියලා. කාබනික කෘෂිකර්මාන්තය කියලා කියන්නේ සෝබාදහමේ සමතුලිතතාව ආරක්ෂා කිරීම, පාංශු සාරවත් බව අඛණ්ඩව පවත්වා ගැනීම, රෝග හා පලිබෝධකයන් පාලනය කිරීම මගින් සෝබාදහමේ ජීවීන්ගේ අඛණ්ඩතාවය සහතික කිරීම සහ ස්වභාවික සම්පත් හා බලශක්තිය උපරිම ලෙස භාවිතා කරමින් ප්‍රශස්ත කාර්යක්ෂමතාවයක් ලබා ගන්නා නිෂ්පාදන පද්ධතිවලට අපි කියන්න පුළුවන් කාබනික කෘෂිකර්මාන්තය යොදන පද්ධති කියලා. එතකොට ජෛව විවිධත්වය. ඒ කියන්නේ ජෛව විවිධත්වය මේ වගේ කාබනික කෘෂිකර්මාන්තයකදී ජෛව විවිධත්වය වැඩි වෙනවා. එතකොට පළවෙනි එකට උත්තරේ වෙන්නේ ජෛව විවිධත්වය වැඩි දියුණු කරයි. පාරිසරික පද්ධති සෞඛ්‍ය. පාරිසරික පද්ධති සෞඛ්‍ය වලටත් බලපෑමක් නැහැ. අපි කෘෂිකාර්මික එතකොට රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නේ අවම කරනවා. එතකොට වෙන හානිය අවමයි. එතකොට පාරිසරික පද්ධති සෞඛ්‍යයත් ආරක්ෂා වෙනවා. එහෙම නැත්නම් සෞඛ්‍ය වැඩි දියුණු වෙනවා. එතකොට භෝග අස්වැන්න. හැබැයි අපි රසායනික පෝර යොදන්නේ නැහැ. රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. එතකොට භෝගවල අස්වැන්න ප්‍රමාණාත්මකව සුළු වශයෙන් හෝ අඩු වෙනවා. ප්‍රමාණාත්මකව අඩු වුණාට ගුණාත්මක භාවයෙන් වැඩි. ඕගනික් ෆුඩ් කියලා කියනකොට ඒවා අපි කියන්නේ සාමාන්‍ය වෙළඳ පොලේ අද ගත්තත් ඕගනික් ෆුඩ් කියන ඒවාට වැඩි ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ ඒවා ගුණාත්මක භාවයෙන් ඉහළයි. හැබැයි ඒකෙන් අපිට භෝග අස්වැන්න ලැබෙන්නේ ප්‍රමාණාත්මකව අඩු වෙලා අරකට සාපේක්ෂව. එතකොට මානව සෞඛ්‍යයට ඉතාමත් හිතකරයි. එතකොට අපි බලමු B කොටස කාලගුණික විපර්යාස කෘෂිකර්මාන්ත අංශය මුහුණ දෙන විශාලතම අභියෝගයන්ගෙන් එකක් විදියට
සලකනවා. ඊට පස්සේ අපි බලමු පහත සඳහන් එක එකක් කෙරෙහි කාලගුණික විපර්යාස මගින් ඇතිවිය හැකි යැයි අනුමාන කළ හැකි බරපතලම බලපෑම දක්වන්න. කාලගුණික විපර්යාස වුණාට පස්සේදී මේ කියන එක් කරුණවලදී වෙන බරපතලම බලපෑම දක්වන්න කියන එක තමයි ප්‍රශ්නය වෙන්නේ. එතකොට අපි බලමු කාලගුණය කියන්නේ මොකක්ද කියලා. ඉතල කාලගුණික විපර්යාස බලන්න. එක්තරා ප්‍රදේශයක වායුගෝලයේ කෙටි කාලයක් තුල පවතින ස්වභාවය එනම් වර්ෂාපතනය, උෂ්ණත්වය, වායු පීඩනය, සුළඟේ වේගය හා දිශාව, ආර්ද්‍රතාවය, සූර්ය විකිරණයේ ස්වභාවය, ඒ වගේ දේවල් කාලගුණය කියලා හඳුන්වන්න පුළුවන්. කාලගුණික විපර්යාස කියන්නේ කෙටි කාලයක් තුල ඒවා වෙනස් වෙන එක තමයි. ඊට පස්සේ බලමු ඒවා වෙනස් වීමෙන් පහත සාධක කෙරෙහි ඇති කරන විවිධාකාර බලපෑම් මොනවද කියලා. කෘෂිකාර්මික අස්වැන්න ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව අඩු වෙනවා. ඒ කියන්නේ සීත පැත්තක තියෙනවා නම් ඒ කියන්නේ නුවරඑළිය බදුල්ල වගේ පැතිවල එක සැරේට දැඩි පෑවිල්ලක් ඇවිල්ලා රස්නේ වැඩි වුණොත් එහෙම ඒ තියෙන භෝග සේරම විනාශ වෙලා යනවා. ඒ වගේම පියලි කලාපයේ බගා කරන භෝග වලට දැඩි වර්ෂාපතනයක් හා සීතල වගේ දෙයක් ආවොත් ඒ භෝගත් විනාශ වෙනවා. එතකොට කෘෂිකාර්මික අස්වැන්න ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වෙනස් වෙනවා. ඊට පස්සේ පලිබෝධ හා රෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. මෙහෙම දෙයක් වුණොත් එහෙම එතකොට ත්‍රීවතාවය වැඩි වෙලා වසංගත තත්ත්වයක් දක්වා වුණත් යන්න ඉඩ තියෙනවා. අපි ඊට පස්සේ බලමු දීගේ 2 කොටස. අනිසි කෘෂිකාර්මික ක්‍රියා නිසා හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙය කාලගුණික විපර්යාස ඇතිවීමට හේතු වේ. හරිතාගාර වායු විමෝචනය අඩු කරමින් කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් ලයිස්තුගත කරන්න. හරිතාගාර වායු විමෝචනය අඩු කරමින් කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් ලයිස්තු කරගන්න කියලා තමයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් ක්‍රියාමාර්ග විදියට හැකිතාක් අමතර ඉඩම් වල වනවගාව යෙදීම, ඒ කියන්නේ වනවැස්ම වැඩි කරන්න පුළුවන්. කෘෂි වනවගා ප්‍රතිභාවිතය මගින් අපිට අඩු කරගන්න පුළුවන් හරිතාගාර වායු විමෝචනය. එතකොට C කොටසේ පළවෙනි එක තියෙනවා හරිතාගාර වායු කියන්නේ මොකක්ද කියලා. හරිතාගාර වායු කියන්නේ වායුගෝලයේ අන් වායු අතරින් අදෝරක්න කිරණවලට අඩංගු තාපය අවශෝෂණය කර රඳවා ගැනීමට හැකියාව ඇති වායුන් හරිතාගාර වායු ලෙස හැඳින්වේ. ඒ කියන්නේ හරිතාගාරයක් ඇතුළෙත් අපි කරන්නේ ඒ සංසිද්ධියම තමයි එන අදෝරක්ත කිරණ වල තියෙන ශක්තිය හරිතාගාර වායු මගින් අවශෝෂණය කරගෙන ඉඳලා ශක්තිය අඩු වෙන වෙලාවේදී පරිසරයේ ඒවා නිදහස් කරලා දෙනවා. අපි එතකොට කාබන් ඩයොක්සයිඩ් ගත්තට පස්සේදී ප්‍රධාන වශයෙන්ම තියෙන හරිතාගාර වායු අකුෂ්ණත්වය වැඩි කරන්න, ඒ කියන්නේ ශක්තිය රඳවා ගන්න වායුගෝලයේ. එතකොට ඊට අමතරව මීතේන්, CFC ඒ වගේ වායුන් ගන්න පුළුවන්. බලමු ආයි හරිතාගාර වායු කියන්නේ මොනවද කියලා. වායුගෝලයේ අන් වායුන් අතරින් අදෝරක්ත කිරණවල අඩංගු තාපය අවශෝෂණය කර රඳවා ගැනීමට හැකියාව ඇති වායුන් හරිතාගාර වායු ලෙස හැඳින්වේ. ඊට පස්සේ බලමු දෙවැනි එක දේශගුණික විපර්යාස ඇතිවීමට හේතු 3ක් සඳහන් කරන්න. දේශගුණික විපර්යාස ඇතිවීමට බලපාන හේතුන් 3ක් සඳහන් කරන්න. දේශගුණික විපර්යාස කියන්නේ මොකක්ද කියලා බලමු නංගි මල්ලි. දේශගුණික විපර්යාස කියන්නේ මිහිතලයේ උණුසුම් වීම නිසා ඇති වී තිබෙන හා ඇතිවන වෙනස්කම් පොදුවේ දේශගුණික විපර්යාස කියලා හඳුන්වා ගන්න පුළුවන්.
මේ සඳහා මානව මෙන්ම ස්වභාවිකව සිදුවන වෙනස්කම්ද බලපානවා. එතකොට මානව වශයෙන් වෙන හේතු බලමු අපි දේශගුණික විපර්යාස ඇතිවීමට පොසිල ඉන්ධන දහනය, වන විනාශය, වගුරු බිම් ගොඩ කිරීම, කාර්මීකරණය, ඒ වගේ අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක දේශගුණික විපර්යාස මගින් කෘෂි ක්ෂේත්‍රයේ විය හැකි බලපෑම අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග 3ක් සඳහන් කරන්න. අපිට කෘෂි ක්ෂේත්‍රයේදී අපි යොදා ගන්න සමහර දේවල් වලින් දේශගුණික විපර්යාස ඇතිවන්න හේතු හදනවා. එතකොට අපිට පුළුවන් කාර්යක්ෂම ගොවිපළ ජල කළමනාකරණය, කෘෂි පාරිසරික කලාප මට්ටමින් භෝග නිර්දේශ ලබා ගැනීම, පරිසරය සුරකින ලෙස කෘෂි කටයුතු සිදු කිරීම. ඒ කියන්නේ අස්වැන්න හෝ ලාභය බලාගෙන නෙමෙයි, පරිසරයටත් ආදරය ඇතුව පරිසරය ගැනත් හිතලා අපේ භෝග වගාවන් සිදු කරොත් එහෙම, ඒ කියන්නේ තිරසාර කෘෂි කර්මයකට වගේ යොමු වුණොත් එහෙම අපිට දේශගුණික විපර්යාස මගින් නැතිවන බලපෑම අවම කරගන්න ටිකක් හරි පුළුවන්. ඒ කියන්නේ කාර්යක්ෂමව ගොවිපළේ ජල කළමනාකරණය කරාට පස්සේදී එතකොට ජලය රැඳිලා ඉවර වෙලා රෝග ඇති වෙන එක, එතකොට මුල් තැම්බෙන එක, ඒ වගේ දේවල් අඩු කරගන්න පුළුවන්. එතකොට කෘෂි පාරිසරික කලාප මට්ටමින් භෝග නිර්දේශ ලබා ගත්තට පස්සේදී ඒ කියන්නේ එක එක පළාත්වල වවන්න පුළුවන් එල්ලවල තියෙනවානේ. ඒ කියන්නේ අපි ලංකාවේ ගත්තොත් උඩ රට එළවලු කියන්නේ ඒවා අපිට සාමාන්‍ය තත්ත්වයටතේ වෙනත් පළාත්වල වගා කරන්න අමාරුයි. ඒ වගේ කෘෂි කලාප මට්ටමින් භෝග නිර්දේශ ලබාගෙන වගා කරොත් අපිට දේශගුණික විපර්යාස ඇති වුණාට ඒකේ බලපෑම අවම කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ තියෙනවා හතරවෙනි එක එල් නිනෝ හා ලා නිනෝ තත්ත්ව හඳුන්වන්න. එල් නිනෝ කියන බලමු එල් නිනෝ කියන්නේ මොකද්ද කියලා. එල් නිනෝ කියන්නේ පරිසර උෂ්ණත්වය වැඩි වන විට මුහුද මතුපිට උෂ්ණත්වය ඉහළ යයි. උණුසුම් දියවැල් දකුණු ඇමරිකාව දෙසට ගමන් කිරීම නිසා ඒ අසල තීව්‍ර සීතල දියවැල් කපා හරිමින් උණුසුම ඉහළ දමන. අන්න ඒකට තමයි එල් නිනා කියන්නේ. ඒකවල බලමු ලා නිනා කියන්නේ මොකද්ද කියලා. සුළං වඩා ශක්තිමත් වී බටහිර දෙසට ගමන් කරනවා. එවිට පැසිෆික් සාගරය අවට ප්‍රදේශය සාමාන්‍ය අගයට වඩා සීතල වෙනවා. කියන්නේ සාමාන්‍ය තියෙන ගානට වඩා සීතල වෙනවා. මෙම తত্ত্বය සමස්ත ලෝකයේම දේශගුණයට බලපාන. අපි බලමු ඩී කොටස. කෘෂි ක්ෂේත්‍රයේ ආපදා වැඩිවීමට හේතු 3ක් සඳහන් කරන්න. කෘෂි ආපදා ඇතිවීමට හේතු 3ක් සඳහන් කරන්න කියලා තියෙනවා. සාමාන්‍යයෙන් කෘෂි ක්ෂේත්‍රවල ඇතිවන ආපදා අවම කරගන්න කෘෂි ව්‍යවසායකයන්ට විවිධ දේශගුණික තත්ත්වවලට මුහුණ දෙන්න සිදු වෙනවා. එතකොට කෘෂි ආපදා තත්ත්ව වැඩි වෙනවා. එතකොට සත්ත්ව පාලනයේදී හා භෝග වගාවලදී රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරාම කෘෂි ආපදා වැඩි වෙනවා. කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතයේදී ඒ විදිහට සිදු වෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් උත්තර විදිහට කෘෂි ව්‍යවසායකයන්ට විවිධ දේශගුණික තත්ත්වවලට මුහුණ දීමට සිදුවීම, සත්ත්ව පාලනයේදී හා භෝග වගාවේදී රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කිරීම, කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතය. ඊට පස්සේ භෞතික ආපදා වර්ග 3ක් නම් කරන්න කියලා තියෙනවා. භෞතික ආපදා වර්ග ගැන බාහිරින් ඇතිවන ආපදා, අධික ශබ්දය, විජලනය, දූවිලි, ඒ වගේ අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ආතතිය වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග 2ක් සඳහන් කරන්න. දැන් කෘෂි ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයන්ටත් පොදුවේ සෑම කෙනෙක්ටම වගේ ඇතිවන ආතතිය
ආතති තත්ත්ව ඇති වෙනවා. අපිට ඒව වළක්වා ගන්න කටයුතු ක්‍රියාමාර්ග දෙකක් සඳහන් කරන්න කියලා තියෙනවා. අපිට පුළුවන් ගැටලු නිරාකරණයට අවශ්‍ය සහාය ලබා දී. ඒ කියන්නේ ආතති තත්ත්ව වළක්වා ගැනීමට සහාය ලබා ගැනීම, ලබා දීම, ගැටලු නිරාකරණය, ගැටලුවක් ආවට පස්සේදී ඒක නිරාකරණය කරගන්න අවශ්‍ය සහාය ලබා ගැනීම හෝ තමන් දන්න දෙයක් තියෙනවා නම් කාට හරි පැවසී. එතකොට ව්‍යායාම සිදු කිරීම, පොත්පත් කියවීම, කියන්නේ තමන්ගේ විනෝදාංශයක් විදියට කෘෂිකර්මය කරන අයටත් එහෙම නැත්නම් තව විනෝදාංශයක් තියෙනවා නම් ඒගොල්ලන්ට ඒ විදියට ඒ විනෝදාංශයේ නියැලෙමින් කටයුතු කරාට පස්සේදී ආතති තත්ත්ව වළක්වා ගන්න පුළුවන්. එතකොට කෘෂිකර්මාන්තයේ නියැලීමේදී ඇතිවන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු දෙකක් නම් කරන්න. කෘෂිකර්මාන්තයේ නියැලෙනකොට ඇතිවන සෞඛ්‍ය ගැටලු දෙකක් කියන්නේ සාමාන්‍යයෙන් මානසික රෝග ගැටලු ඇති වෙන. ඒ කියන්නේ අධික ආතති තත්ත්වවල හිටියොත් එහෙම ගොවියට මානසික ගැටලු ඇති වෙනවා. ඊට පස්සේ සංක්‍රමණික රෝග බෝ වෙන්න පුළුවන්. එතකොට ඔය රසායනික ද්‍රව්‍ය වගේ දේවල් භාවිතා කරාට පස්සේදී ආසාදන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට නංගි මල්ලි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය අවසන්. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නය සාකච්ඡා කර අවසానයි. දැන් අපි බලමු රචනා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තර බලමු අපි. බීජ සුප්තතාවය යනු කුමක්ද? බීජ සුප්තතාවයට බලපාන සාධක මොනවාද? අපි මුලින් බලමු බීජ සුප්තතාවය කියන්නේ මොකක්ද කියලා. බීජ සුප්තතාවය කියන්නේ පෙරෝහණයට අවශ්‍ය සියලුම සාධක. ජලය, ආලෝකය, වාතය සියල්ලම දුන් පසු ජීවී බීජය පෙරෝහණය නොවීම. ඒකට බලපාන සාධක කිහිපයක් තියෙනවා. ඝන බීජාවරණය, අපාරගම්‍ය බීජාවරණය පැවතීම, නිෂේධක ද්‍රව්‍ය අඩංගු වීම, අපිරමිත කලලයක් පැවතීම යන සාධක බලපාන. අපි ඒ සාධක එකින් එක විස්තර කර බලමු. ඝන බීජාවරණය මේක භෞතික බාධකයක් ලෙස තමයි ක්‍රියා කරන්නේ. බීජාවරණය මෙහිදී බීජ සුප්තතාවය ඉවත් කරන්න බීජාවරණය පළදු කරන්න ඕන. ඊට පස්සේ අපාරිගම්‍ය බීජාවරණය ඒ හරහා ජලය හා අවශ්‍ය සාධක, පෙරෝහණයට අවශ්‍ය සාධක ලබා ගැනීමට මේ අපාරිගම්‍ය බීජාවරණය බාධකයක් වෙනවා. ඒක නිසා උදාහරණ ලෙස තක්කාලි, බැල් දොඩම් වැනි බීජ ගන්න පුළුවන්. ඊටසේ දෙවනි කොටසේ මේ ප්‍රශ්නෙම මිශ්‍ර භෝග වගාවේ ගොවින්ට ආර්ථිකමයෙන්ම පාරිසරික ප්‍රතිලාභද ලබා දෙයි. මෙම ප්‍රකාශය තහවුරු කිරීමට කරුණු ඉදිරිපත් කරන්න. අපි බලමු මිශ්‍ර භෝග වගාව කියන්නේ මොකක්ද කියලා. මිශ්‍ර භෝග වගාව කියන්නේ මල්ලි යම් ශේෂ්ත්‍රයක වාර්ෂික, ද්විවාර්ෂික හා බහුවාර්ෂික ශාක තරංගයක් අතර තරංගයක් ඇති නොවන ලෙස වගා කරන එක තමයි මිශ්‍ර භෝග වගාව කියන්නේ. එහිදී ලැබෙන ආර්ථික ප්‍රතිලාභ අපි බලමු. වසර පුරා ආදායම් ලැබීම. ඒ කියන්නේ වාර්ෂික, ද්විවාර්ෂික, බහුවාර්ෂික ලෙස භෝග කාණ්ඩ කරලා වගා කරනකොට වසර පුරා ආදායම් ලැබෙනවා. දෙවැනි ආර්ථික ප්‍රතිලාභය ලෙස වසර පුරා රැකියා අවස්ථා ලැබෙනවා. තුන්වෙනි ආර්ථික ප්‍රතිලාභය ලෙස එක් භෝගයක් විනාශ වුවද අනිත් භෝග වලින් ආදායමක් ලැබෙනවා. ඒ කියන්නේ අවදානම හා අඩමානය අඩුයි මේ භෝග වගාවේදී. අනිත් ආර්ථික ප්‍රතිලාභයක් ලෙස භූමියෙන් උපරිම ප්‍රයෝජන ලැබෙනවා. ඒ කියන්නේ වාර්ෂික, ද්විවාර්ෂික, බහුවාර්ෂික භෝග ලෙස කාණ්ඩ කරලා හැම භූමියේ භෝග වගා කරන නිසා භූමියෙන්
උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු පාරිසරික ප්‍රතිලාභ ලෙස ගන්න පුළුවන් පාංශු කාදනය අඩු කරනවා. ඒ කියන්නේ ස්තර කිහිපයකින් භෝග වගා වෙන නිසා බහුවාර්ෂික, ද්විවාර්ෂික, ඒකවාර්ෂික කියලා භෝග වගා කරන නිසා පාංශු මේ රැස්මක් ලෙස ක්‍රියා කරනවා මේ ශාක වල පාත්‍ර අතු. ඊට පස්සේ දෙවනි පාරිසරික ප්‍රතිලාභය ලෙස ජෛව විවිධත්වය ආරක්ෂා වෙනවා. තුන්වෙනි ප්‍රතිලාභය ලෙස රෝග හා පලිබෝධ පැතිරීම අඩු කරනවා. ඒ කියන්නේ එතකොට පලිබෝධ භාවිත නාශක භාවිතය අවම වෙනවා. ඒකත් පාරිසරික ප්‍රතිලාභයක් ලෙස ගන්න පුළුවන්. හතරවෙනි පාරිසරික ප්‍රතිලාභය ලෙස එක් භෝගයේ අවශේෂ අනෙක් භෝගයේ කාබනික පොහොරක් ලෙස ක්‍රියා කරනවා. එතකොට කාබනික පොහොරක් ලෙස ක්‍රියා කරන නිසා රසායනික පොහොර වලට යන වියදම අඩු කර ගන්න පුළුවන්. ඒකෙන් වන හානියත් පරිසරයට වන හානියත් අඩු කර ගන්න පුළුවන්. ඒකත් පාරිසරික ප්‍රතිලාභයක් ලෙස ගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. හීනවන ආන්තික ඵලදාන න්‍යාය කුෂිකර්මාන්තයට අදාළ වීමට හේතු විස්තර කරන්න. 2013 පේපරේ අහපු රචනා ප්‍රශ්නයේ කොටස අපි බලමු. මේ ප්‍රශ්නේ යෙදුම් කිහිපයක් සහිත නිෂ්පාදන ක්‍රියාවලියක එම යෙදුම් සමූහය නියතව තබා ගනිමින් එක් යෙදුමක් පමණක් වැඩි කරන් යන විට යම් අවස්ථාවකින් පසුව වැඩි කරනු ලබන යෙදුම් ඒකක වෙනුවෙන් මුළු නිෂ්පාදනයට එකතු වන නිෂ්පාදන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වේ. එතකොට තමයි කියන්නේ හීනවන ආන්තික ඵලදා න්‍යාය කියලා තමයි ඒකට කියන්නේ. අපි බලමු කුෂිකර්මාන්තයේ මෙම න්‍යාය අදාළ වීමට හේතු කිහිපයක් තියෙනවා. කුෂිකර්මාන්තය කාල ගුණය, දේශ ගුණය වැනි ස්වභාවික බලපෑම් වලට යටත් වන නිසා මිනිස් උත්සාහය අසාර්ථක වී නිෂ්පාදන කටයුතු ඵලදාව හීන විය හැකියි. එවිට කරන්නේ මේ හීනවන ආන්තික ඵලදාන න්‍යාය අදාළ වෙන කුෂිකර්මාන්තයේ ඒ කරුණේදී දෙවැනි කරුණ ලෙස කුෂිකාර්මික කටයුතු වලදී ශ්‍රමය විභාජනය ඇතිවන නිසා සීමිත වීම නිසා මෙම ආන්තික ඵලදාන න්‍යාය භාවිත කරනවා. ඊට පස්සේ තුන්වෙනි කරුණ ලෙස කුෂිකාර්මික කටයුතු වලදී යන්ත්‍ර සූත්‍ර භාවිතයට ඇති අවස්ථා සීමිත වීම නිසා මේ හීනවන ආන්තික ඵලදාන න්‍යාය කුෂිකර්මාන්තයට අදාළ වෙනවා. ඊට පස්සේ හතරවෙනි කරුණ ලෙස භෝග වගාව ශේෂ්ඨවල එක දිගටම භෝග වගා කිරීම පස නිසරු වීම හායන වීම නිසා මේ යෙදුම් කිහිපයක් සහිත නිෂ්පාදන ක්‍රියාවලිය ඒ කියන්නේ ආන්තික නිෂ්පාදන ඵලදාන න්‍යාය කුෂිකර්මාන්තයේදී භාවිත කරන ඒක කරුණක් වෙනවා. පස්වෙනි කරුණ ලෙස කුෂිකාර්මික කටයුතු කඩින් කඩ ස්වභාවයක් සහිත නිසා මේ ආන්තික ඵලදාන න්‍යාය භාවිත කරනවා අදාළ වෙනවා. විශාල ප්‍රදේශය යොදාගෙන කුෂිකාර්මික කටයුතු කිරීමේදී අධීක්ෂණ කටයුතු අපහසු වීම නිසා මේ කුෂිකර්මාන්තයට හීනවන ආන්තික ඵලදාන න්‍යාය අදාළ වීමට හේතුවක් වෙනවා. අපි බලමු දෙවෙනි ප්‍රශ්නය, රචනා ප්‍රශ්නය. ඉවඩි හරිතාගාර ආචරණ නිසා ඇතිවන උෂ්ණත්වයේ බලපෑම විස්තර කරන්න. අපි බලමු ඉවඩි හරිතාගාර ආචරණය කියන්නේ මොකක්ද කියලා. හරිතාගාර ආචරණයේදී පොළවෙන් පිටවන අදෝරක්ත කිරණ වලින් කොටසක් හරිතාගාර වායු මගින් අවශෝෂණය කර නැවත පෘථිවියට පිට කරයි. එවිට එසේ අවශෝෂණය කර නැවත පිට කරන තාපයද වැඩි වේ. එවිට පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යනවා. මෙය ගෝලීය උණුසුම් වීම හෙවත් ඉවඩි හරිතාගාර ආචරණය කියලා විස්තර කරනවා. ඉවඩි හරිතාගාර ආචරණය ඇතිවීමට උෂ්ණත්වයේ බලපෑම අපි බලමු. භෝගවල අස්වැන්න අඩු වේ. භෝගවල අස්වැන්න අඩු වීම බලමු
සෙල්සියස් අංශ 2කින් උෂ්ණත්වය භූමිය වැඩි වෙනකොට 130කින් අස්වැන්න අඩු වෙනවා. ඒක ඇස්ටිමේට් කර තියෙනවා මේ පරීක්ෂණ වලින්. ඒ වගේම උෂ්ණත්වය වැඩි වෙන විට අස්වැන්නේ ගුණාත්මක බවද අඩු වෙනවා. දෙවෙනි කරුණ තමයි ආක්‍රමණශීලී වල් පැලෑවල බලපෑම වැඩි වෙනවා. බොහෝමයක් ආක්‍රමණශීලී වල් පැලෑටි පෝෂාකයි. පෝෂාක වැඩි උෂ්ණත්වයේදී බලපෑම් ඇති කිරීම වැඩි. ක්‍රියාකාරීත්වයත් වැඩි. ඒක නිසා ආක්‍රමණශීලී වල් පැලෑටි වල බලපෑමත් වැඩි වෙන හරිතාගාර ආචරණය උෂ්ණත් වැඩි වීම නිසා උෂ්ණත්වය වැඩි වීම බලපෑමක්. තුන්වෙනි කරුණ ජල හිඟ තත්ත්වය ඇති වෙනවා. ජල හිඟ තත්ත්වය ඇති වෙනවා කියන්නේ පරිසරයේ උෂ්ණත්වය වැඩි වීම නිසා වාෂ්පීකරණය වැඩි වෙනවා. ඒ වගේම හදිසි නියන් තත්ත්ව වාෂ්පීකරණය වැඩි වීම නිසා නියන් තත්ත්වය ඇති වෙනවා. ජල චක්‍රයේ ආක්‍රමණිකතා ඇති වෙනවා. ඒ විට ජල හිඟ තත්ත්වය ඇති වෙනවා. නියන් තත්ත්වය ඇති වෙනවා. හතරවෙනි කරුණ සත්ව නිෂ්පාදනයට බලපෑම් ඇති කරනවා. පස්වෙනි කරුණ විදියට රෝග හා පලිබෝධ ගහණය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වීමත් සමග වාෂ්පීකරණය වැඩි වෙනවා. වාෂ්පීකරණය වැඩි වෙනවා කියන්නේ වාතයේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණයත් වැඩි වෙනවා. උෂ්ණත්වය වාෂ්පීකරණය වැඩි වීම නිසා ඒ විට බැක්ටීරියා වෛරස් දිලීර වැනි රෝගකාරකයන් වල බලපෑම වැඩි වෙනවා. ආර්ද්‍රතාවය වැඩි වීමත් සමග ඒකත් වැඩි උෂ්ණත්වයේ බලපෑමක් ලෙස ගන්න පුළුවන්. 6 වෙනි කරුණ අලභෝග සඳහා බලපෑම් ඇති වෙනවා. ඕගොල්ලෝ දන්නවා ඇති බොහොමයක් ආකන්ද භෝගවල රාත්‍රී උෂ්ණත්වය වැඩි වීමත් සමග ශ්වසන වේගය වැඩි වෙනවා. එවිට සංචිත ආහාර සංචිත ආහාර ජීර්ණය කරලා ඒ අවශ්‍ය උෂ්ණත්වය යාමනය කර ගැනීමට අවශ්‍ය ශක්තිය සංචිත ආහාර වලින් සංචිත ආහාර භාවිතා කරලා කරනවා ඒගොල්ලෝ. 7 වෙනි කරුණ මුහුදු ජල මට්ටම ඉහළ යනවා. වැඩි උෂ්ණත්වය හැම මුහුදු ජල මට්ටම ඉහළ යනවා කියලා දන්නවා. අයිස් ගැසියර් වැනි ඉහළ උෂ්ණත්වය හැමුවේ ඒව දිය වෙලා මුහුදු ජල මට්ටම ඉහළ යනවා. භෝගවල ජීවිතාවය අඩු වෙනවා. ජීවිතාවය අඩු වෙන භෝගවල ජීවිතාවය අඩු වෙනවා කියන්නේ වැඩි උෂ්ණත්වය හැමුවේ භෝගවල පත්‍ර ඉක්මනින් පරිණත වෙනවා. භෝගවල පත්‍ර ඉක්මනින් පරිණත වෙනවා කියන්නේ ශාකයත් ඉක්මනින් පරිණත වෙනවා. ඒකට භෝගවල ජීවිතාවය අඩු වෙනවා. දෙවැනි ප්‍රශ්නේ දෙවැනි කොටස කුෂිකර්මාන්තය ආශ්‍රිතව බහුල සංක්‍රමණික රෝග නම් කර හඳුන්වන්න. කුෂිකර්මාන්තය ආශ්‍රිත බෝවන රෝග හෙවත් සංක්‍රමණික රෝග කිහිපයක් තියෙනවා. බ්‍රුසෙල්ලෝසිලස් ක්ෂය රෝගය මියුණ කියලා තියෙනවා. අපි බලමු බ්‍රුසෙල්ලෝසිලස්. බ්‍රුසෙල්ලා කියන බැක්ටීරියා මගින් තමයි මේ මනුස්සයාට සංක්‍රමණය වෙන්නේ මේ රෝගය. පුජ්‍යලයෙන් පුජ්‍යලයට මේ රෝගය පැතිරෙන්නේ කලාතුරකින්. බැක්ටීරියා තමයි ශරීරයට ඇතුල් වෙලා රෝගය ඇති කරන්නේ. රෝග ලක්ෂණ ලෙස අපිට ගන්න පුළුවන් වේවුලීම, උදරයේ වේදනාව, දේහයේ බර අඩු වීම, කොන්දේ වේදනාව, ආහාර අරුචිය කියලා ගන්න පුළුවන් රෝග ලක්ෂණ ලෙස. දෙවැනි එක මීඋණ. ලෙප්ටොස්පයිරා ඉන්ටරොගන්ස් කියලා තියෙන බැක්ටීරියාව තමයි මේ මීඋණ ඇති කරන්නේ. මීයන්ගේ මුත්‍රා පසට හා ජලයට මිශ්‍ර වූ විට මිනිසාගේ සමය ඇතිවන තුවාල මගින් මෙම බැක්ටීරියාව ශරීරගත වෙනවා.
රෝග ලක්ෂණ ලෙස හිස රදය, මස් පිඩු වේදනාව, උණ හා උණ මෙම රෝගය දරුණු අවස්ථාවලදී පෙනහළු වලින් රුධිර වහනය වීමත් සිදු වෙනවා. තුන්වෙනි රෝගය ලෙස ක්ෂය රෝගය. ක්ෂය රෝගය ගන්න පුළුවන්. ක්ෂය රෝගය ඇති කරන්නේ මයිකෝබැක්ටීරියම් බෝවිස් කියන නම් බැක්ටීරියා මගින් තමයි ක්ෂය රෝගය ඇති කරන්නේ. ගවයින් හා මීහරක් මෙම රෝගයට දායකයින් ලෙස ක්‍රියා කරනවා. ගොවිපළ සතුන්. මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස උණ, පපුවේ වේදනාව හා කැස්ස දැකගත හැකියි. මේ වගේ රෝග කිහිපයක් තමයි තියෙන්නේ සංක්‍රමණික බහුල සංක්‍රමණික රෝග ලෙස. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. කෘෂි වනාන්තරයක් කියන කුමක්ද? කෘෂි වනාන්තරය පරිසරයේ විද්‍යාත්මක වැදගත්කම විස්තර කරන්න. අපි බලමු කෘෂි වනාන්තරයක් කියන්නේ මොකක්ද කියලා. කෘෂි වනාන්තරයක ඇති කෘෂි වනාන්තරය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. වනාන්තරයක ඇති සමතුලිතතාවය ඇති හැකිතරම් ආරක්ෂා වන පරිදි ආර්ථික වශයෙන් හා කෘෂිකාර්මික වශයෙන් වඩාත් ඵලදායී ලෙස භූමි පරිහරණය කරනු ලබන වගා කළමනාකරණ පද්ධතියක් තමයි කෘෂි වනාන්තරයක් කියලා කියන්නේ. ඒක කෘෂි වන වගා පද්ධතියක් ලෙසත් කියලා හඳුන්වනවා. ඒ කෘෂි වන වගාවේ වැදගත්කම අපි බලමු. ස්වභාවික ජල චක්‍රය තුලනයට පවත්වා ගැනීම, පාංශු කාදනය යොමීමත් කෘෂි වන වගාවේ වැදගත්කම. පාංශු පෝෂක චක්‍රීකරණය වීමත් වැදගත්කමක් ලෙස ගන්න පුළුවන්. වායුගෝලයේ සමතුලිතතාවය ඇති ආරක්ෂා කිරීමත්, භූගත ජලය සංරක්ෂණය වීමත්, ජෛව සමතුලිතතාව පවත්වා ගැනීමටත් පසු සාරවත් වීමටත් මෙම කෘෂි වනාන්තර වන වගාව වැදගත් වෙනවා. වායු පරිසරය කාර්යක්ෂම පරිහරණය කිරීම. ඒ කියන්නේ උපරිම ප්‍රයෝජන ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් මෙම කෘෂි වන වගා පද්ධතිය වැදගත් වෙනවා. එහෙම කරුණු ටික තමයි කෘෂි වන වගා පද්ධතියේ වැදගත්කම ලෙස ගන්න පුළුවන්. අපි ප්‍රශ්න දෙකම සාකච්ඡා කර අවසానයි දැන්.